समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදෙනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ බත්තර මුල්ලේ පදිංචි වරලත් ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල කතිකාචාර්ය ආචාර්ය අජිත් බන්දුල වනසිංහ මැතිතුමන්ගේ ප්‍රධාන දායකත්වයෙන් අද මේ දේශනාව සිද්ධ වෙනවා. දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්න කාලය. පින්වත්නි, තමන්ගේ ජීවිතයට බුදු කෙනෙක් මතු කොට වදාළ ධර්මයේ තුලින් විමුක්තිය පිණිස උපකාරාර්ථය හදාගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවය අපේ අභ්‍යන්තර චිත්තසංතානය තුල ගොඩනගා ගන්න ඕන ස්වභාවයක්. ඒ ගොඩනගා ගන්න ආධ්‍යාත්මික ලක්ෂණයන්ට අපි කියනවා විමුක්ති පරිපාචනීය ධර්ම කියලා. ඔය සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා දිට්ඨිය, මෙන්න මේවා විමුක්තියට වඩාත් කිට්ටු පරිපාචනීය ධර්ම විදියටයි සලකන්නේ. බුදුරජාණන් වහන්සේ අපට ඒ ආධ්‍යාත්මික ප්‍රවේශයන් වෙනුවෙන් ඉලක්කගතව ඍජුව ගුණධර්ම මාලාවක් පෙන්වුවා. එතකොට මේ ඍජුව පෙන්වා වදාළ ගුණධර්ම මත අපට පුළුවන් චේතෝ විමුක්තිය අත්දකින්න. චේතෝ විමුක්තිය කියලා කියන්නේ රහත් වූ කෙනෙක්ගේ විමුක්ත සිතට. තව එකක් තියෙනවා පඤ්ඤා විමුක්තිය කියලා. පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයන් දුක්ඛ සත්‍යයක් බව අවබෝධ වෙලා මේ පංචස්කන්ධ ධර්මයන් පැවතීම දුක්ඛ සත්‍යයක් බව ප්‍රඥාවෙන්ම දැනගෙන, ඒ නිසා ප්‍රඥාව පදනම් කරගෙන හිතේ විමුක්තියක්, මිදීමක්, නිදහස් වීමක් අත්දැකලා තමන්ගේ හිත තුළ උද්ගත වෙලා. ඒක નિરાයාසයෙන් ඒ හිත තුළ උද්ගත වෙනවා. එතකොට මේ નિરાයාසයෙන් අවබෝධයට පත්වෙච්ච කෙනෙක්ගේ හිත තුළ අත්දකින තත්වයක් තමයි පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ. ප්‍රඥාවෙන් ස්කන්ධයන් දුකක් බව තේරුම් අරගෙන සම්පූර්ණයෙන්ම මිදිලා, සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා
ඒතර බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ මේ ස්කන්ධයන් පිළිබඳ ශ්‍රාවකයා තුල ගැඹුරු අවබෝධයක් හදාගන්න හැටියටයි. මේ චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය අත්දකින්න පුළුවන් මට්ටමේ ශ්‍රාවක භාවයක් ගොඩනගා ගන්න කියලයි. දැන් ඕකට බොහෝම ලස්සන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා අවබෝධය කරා යන කෙනෙක් නම් මේ විමුක්ති පරිපාචනීය ධර්ම, ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගයේම විමුක්ති පරිපාචනීය ධර්ම. ඒතර මේ විමුක්තිය පිණිස පරිපාචනීය ධර්ම යම් ශ්‍රාවකයෙක් දියුණු කරගෙන ඉස්සරහට ගියොත් ඒ දියුණු කරගෙන යන ශ්‍රාවකයාට අවබෝධය තුල Tamanගේ හිත පිහිටව ගන්න අවස්ථාව ලැබෙනවා. දැන් අද දේශනාවේ මාතෘකාව තමයි පංචස්කන්ධයේ උපාදානය කියන කාරණය. මේ සිදු නොකර ජීවිතේ ගත කරන්නේ කොහොමද කියන එක. ඇත්තටම පංචස්කන්ධයේ උපාදානය සිදු නොකර කාලේ ගෙවන්නට අමාරුයි. ඒක රහතන් වහන්සේ නමක් අත්දකින්න ස්වභාවය. නමුත් ඒ රහතන් වහන්සේලා අනුව අපේ ජීවිතය ගොඩනගා ගනිමින් ඒ රහතන් වහන්සේලා අනුව යමින් තමයි අපි ජීවිතේ නොයෙක් ගුණධර්ම ක්‍රමානුකූලව දියුණු කරගෙන ඉදිරියට යන්නේ. ඒතර පංචස්කන්ධයේ උපාදානය කියන එක සිදු නොවන විදිහට Tamanගේ ජීවනචර්යාව ගොඩනගා ගන්නට අපිට ප්‍රබල ආධ්‍යාත්මික ප්‍රවේශයක් අවශ්‍යයි. ඒ ප්‍රබල ආධ්‍යාත්මික ප්‍රවේශය බුද්ධ භාෂිතය තුලින්, බුද්ධ දේශනාව තුලින් අපිට ප්‍රායෝගිකව පුහුණු කරගන්න පුළුවන්. ඒතර ප්‍රායෝගිකව පුහුණු කරගන්නවා නම් අපිට තියෙන්නේ අර මුලින් කියාපු විමුක්ති පරිපාචනීය ධර්ම ටිකෙන් ටික ක්‍රමානුකූලව පුහුණු කරගන්න එකයි. ටික ක්‍රමානුකූලව පුහුණු කරගන්න එකයි. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළේ සම්පූර්ණයෙන්ම යථාර්ථ අවබෝධය කරා යනවා නම් දැන් මේ පංචස්කන්ධය උපාදානයේ නොවි පවත්ව ගන්නවා නම් ඒ උපාදානයේ නොවි පවත්වා ගැනීම පිණිස පංචස්කන්ධය පිළිබඳ බොහෝම පළල් අවබෝධයක් පළවෙනියෙන් හදා ගන්න ඕන. ඔය සුතමේ පඤ්ඤා කියන්නේ ඔය ටික තමයි. හොඳට දහම් දැනුමක් හදා ගන්නවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ කුමක්ද කියලා. දැන් මේ පංචස්කන්ධේ උපාදානය කියන මාතෘකාව යටතේ තමයි අද දේශනාව සිදු කරන්න කියලා යෝජනා කරලා තියෙන්නේ. මේ தත්ත්වය උද්ගත කරගෙන උපාදානෙ නොවි ඉන්නේ කොහොමද කියන එක, ජීවිතේ ගත කරන්නේ කොහොමද කියන එක තමයි මාතෘකාව. එහෙමනම් මේ මාතෘකාව ඔස්සේ තමයි අපිට මේ කාරණේ දිගට කතා කරගෙන යන්න වෙන්නේ. පින්වත්නි, මේක උපාදානයේ වෙනවා නම් උපාදානය කියන්නේ කුමක්ද කියලත් පංචස්කන්ධය කුමක්ද කියලත් පැහැදිලිව නුවණක් හදාගන්න ඕන. එතකොට මේ පැහැදිලිව නුවණක් හදාගත්තට පස්සේ තමා තුළ ආත්ම දෘෂ්ටිය කියන එක බැහැර වෙලා යන්න පටන් ගන්නවා. එතකොට මේ ආත්ම දෘෂ්ටිය බැහැර වෙනවා කියන්නෙම ඒ පුද්ගලයා සෝතාපන්න වෙනවා කියන එකයි. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහණෙනි, මේ රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංකාරය කෙරෙහි, විඥානය කෙරෙහි, මේ ටික තමයි පංචස්කන්ධය. මේවා ගැන අපි ගොඩක් බණ කියලා තියෙන නිසා මේ අත හුඟක් ප්‍රකටව මේ කියන කාරණේ ගැන දන්නවා. රූපය කියන්නේ මේ කයට සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච බව දැනගන්නවා. උපාදාය රූප ගැනත් නුවණ හදා ගන්නවා. වේදනාව කියන්නේ නාම ධර්මයක්. අපිට විඳීම් උද්ගත වෙනවා අපේ ජීවිතය තුළ. සුඛ වේදනා, දුක් වේදනා
අදුක්කම සුඛ වේදනා වශයෙන් වේදනා උද්ගත වෙනවා. ඊට පස්සේ සංඥා උද්ගත වෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ආදී වශයෙන් සංඥා උද්ගත වෙනවා. අපි දකින රූප සංඥා වශයෙන් අපි තුල හැඟීම් ඇති වෙනවා. ඔක්කොම හැඟීම්. සංකාර කියන්නේ ඊට අනුව සිතුවිලි පහළ වෙන මේවා කියන්න දේවලුත් නෙමෙයි. සංකාර කියන්නේ ඒ රූප වලට අනුව හිතේ සිතුවිලි පහළ වෙනවා. ශබ්ද වලට අනුව සිතුවිලි පහළ වෙනවා. විඥානය කියලා කියන්නේ ඒ අත්දැකීම පදනම් කරගෙන විශේෂයෙන් දැන ගැනීමක් ඇති වෙනවා. විඥානනයක් ඇති වෙනවා. එතනින් විඥානය කියන වචනේ හැදිලා තියෙන්නේ. ඒතර මේ විදියට සම්පූර්ණයෙන් මනාප අමනාප රූපේ පදනම් කරගෙන මනාප අමනාප ශබ්දේ පදනම් කරගෙන කනහරහා මනාප අමනාප ගඳ සුවඳ පදනම් කරගෙන නාසය හරහා මනාප අමනාප රස පදනම් කරගෙන දිව හරහා මනාප අමනාප පහස පදනම් කරගෙන කය හරහා මනාප අමනාප සිතුවිලි පදනම් කරගෙන සිත හරහා නිරන්තරයෙන්ම පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයක් හැම වෙලාවකම පහළ වෙනවා. සමහර විට මේ දේශනාව පළවෙනියෙන් අහන කෙනෙක් අපේ දේශනාවක් පළවෙනියෙන් අහන කෙනෙකුට හිතෙන්න පුළුවන් වැඩි අහලා නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් රූපේ කොහොමද ඉතින් හැම වෙලාවෙම පහළ වෙන්නේ නැහැ. රූපයත් හැම වචනයකටම හැම දැකීම් මාත්‍රයකටම හැම දැනීම් මාත්‍රයකටම හැම ඇසීම් මාත්‍රයකටම අනුව කම්පණයටපත් වෙනවා. මේ රූපය සිතුවිලි වලට අනුව රූපය බිඳෙනවා. ඒතර මේ ඔක්කොම බලාගෙන යද්දී කියන්නේ රූපය වුණත් සිතුවිලි වලට අනුව වෙනස් වෙනවා නම් මේ ඔක්කොම හැඟීම් ටිකක් මත ක්‍රියාත්මක වෙනවා කියන එක දැනගන්න ඕන. අපි මේ හැඟීම් ටිකකට නේද වටිනාකමක් දීලා තියෙන්නේ කියලා දැනගන්න ඕන. ඒකයි බුදුරජාන් වහන්සේ මතක් කරේ අස්මීති භික්කවේ මඤ්ඤත මේතම් මහණෙනි මේ වෙමි කියන එක සම්පූර්ණයෙන් හැඟීමක්. වෙමි කියන එක සම්පූර්ණයෙන් හැඟීමක්. වන්නෙමි කියන එකත් සම්පූර්ණයෙන් හැඟීමක්. වෙමි කියන එකත් හැඟීමක්. වන්නෙමි කියන එකත් හැඟීමක්. නොවන්නෙමි කියන එකත් හැඟීමක්. වෙමි හරි වන්නෙමි හරි නොවන්නෙමි හරි මේ ඔක්කොම බලාගෙන යද්දී ඔක්කොම හැඟීම්. එතකොට මේ ඔක්කොම හැඟීම් සමුදායකට තමයි අපි සත්‍ය වශයෙන් යමක් ඇතයි කියලා හිතාගෙන ඉන්නේ. මොකද හැඟීම් වලට අනුව සිතට අනුව චිත්තේන නීයති ලෝකෝ කිව්වේ ඒකයි. සිත විසින් තමයි මුළු ලෝකයම නිර්මාණය කරන්නේ. මේ රූපේ පවා සිතට අනුව තමයි වෙනස් වෙන්නේ. ඒකනේ අපි කිව්වේ සිතේ සිතුවිලි වලට අනුව රූපේ විවිධාකාර වෙනස්කම් වලට භාජනය වෙනවා කියලා. බරපතල වෙනස්කම් වලට පවා මේ රූපේ භාජනය කරන්න පුළුවන් සිතුවිලි වලට අනුව. රූපේ බිඳවට්ටන තැනකට සිතුවිලි වල ප්‍රබලතාවය බලපාන්න පුළුවන්. අධිකව බය වෙච්ච ගමන් එකපාරම හෘදයාබාධයක් වගේ එකක් ඇති වෙලා කෙහෙල් ගහක් කපලා දැම්මා වගේ රූපේ එහෙම ඇදගෙන වැටෙන්න පුළුවන් මැරිලම. එහෙමනම් මේ නාම රූප ධර්මයන් තව විදිහකින් කිව්වොත් මේ පංචස්කන්ධ ධර්මයන් ඇත කියලා හිතාගෙන අපි මේවාට බැඳිලා මේවා උපාදානය කරගෙන මේ ඔක්කොටම මම මගේ ආත්මය කියලා අහුවෙලා අපි දඟලන ගතියක් තමයි තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන ස්වභාවය තුල ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විසින් මේ යථාර්ථය දැනගන්නවා. මම කියලා හිතාගෙන හිටියත් කවුරු හරි මගේ කියලා හිතාගෙන ඉන්න ඥාතිවරයෙක් වුණත් බිරිඳ ස්වාමියා ආදී වශයෙන් අපි කතා කරන අය වුණත් කවුරු වුණත් ඒ කවුරු උදෙසා වුණත් සම්පූර්ණයෙන්ම පින්වත්නි එතන ක්‍රියාත්මක වෙන්නේ එතන ගොඩ නැගෙන්නේ
එතන මතුවෙන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි. ස්කන්ධ ධර්ම පහක ක්‍රියාත්මක වීමක් තමයි තියෙන්නේ. ඒ ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීමේ පොදු වචනයක් හැටියට අපි නමක් දාලා කතා කරනවා. නමුත් ඒවා වහ වහ වෙනස් වෙලා යනවා. ඒවා තමන්ගේ වශයෙන් තියාගන්න බෑ. එතකොට මේ බඳු පංචස්කන්ධය පිළිබඳ අවබෝධයක් හදාගත යුත්තේ ඇයි? මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය පදනම් කරගෙන පවතින නිසා. අනිත්‍ය පදනම් කරගෙන පවතින රූපයකට මම බැඳුනොත්, මම ඒ රූපය උපාදානය කරගත්තොත්, ඒ රූපේ වෙනස් වෙනකොට දුක මා කරා පැමිණෙනවද නැද්ද? පැමිණෙනවා. එතකොට අඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා, සෝසුසුම් හෙලන්න වෙනවා. පපුවට අත් දෙකෙන් ගහලා කෑ ගහලා අඬන්න වෙනවා. මේ ඔක්කොම උපාදානයේ නිසා. උපාදානයේ නැති තැනක හැඬීමට වැළපීමට හේතුවක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් බලන්නකෝ සමහර මලගෙවල් වලට ගියාම මිනිස්සු කෑ ගහනවා, අඬනවා, වැළපෙනවා. ඔක්කොම කරන්නේ කුමක් නිසාද? ඔක්කොම කරන්නේ අන් කවර දෙයක් නිසාවත් නොව. අන් කවර දෙයක් නිසාවත් නොව. මේ රූපයට මම මගේ ආත්මය කියලා අජ්ජත් බහිද්ද රූප වලට ඇතුලේ මේ මගේ රූපයටත් එළිය අල්ලගත්ත රූප වලටත් ඇතිවෙච්ච උපාදානයේමයි ඒකට හේතුව. පංචස්කන්ධේ උපාදානයේ වීමමයි අඬීමට, වැළපීමට, සෝසුසුම් හෙලීමට හේතුව. ඇයි? එයාගේ රූපයත් උපාදානය වෙනවා. එයාගෙනත් දුන්න එයාව දකින්නකොට ඇතිවෙච්ච තමන් තුළ වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවත් උපාදානය වෙනවා. ඊට පස්සේ රූප වේදනා සංඥා. ඒ රූප සංඥාව මගේ හිත තුළ පහළ වෙච්ච එකක්. ඒ රූප සංඥාව ඒ රූපේ හැඩත ඒ වර්ණ සටහනට අනුව ආකෘතියට අනුව මේ තමයි මගේ දරුවා කියලා මං රූප සංඥාවක් මගේ හිතින් අල්ලගත්තා. ඒකත් මට උපාදානය වෙලා තියෙනවා. ඊට අනුව රූප සංචේතනා සිතුවිලි ගොඩාක් මගේ හිතට ගලාගෙන එනවා. ඒකත් මට උපාදානය වෙනවා. ඊට අනුවම පින්වත්නි සම්පූර්ණයෙන්ම ඒ රූපේ විශේෂ වශයෙන් දැනගත් එකත් විඥානනීය විඥානස්කන්ධයත් උපාදානය වෙනවා. මේ එළියේ රූපයක් මොකක්වත් උපාදානය වුණා නෙමෙයි. ඒ රූපය දැකීම මාත්‍රය තුල මා තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පහළලා එයයි උපාදානය වෙලා තියෙන්නේ. ඔන්න ඔය යථාර්ථයේ දැන ගැනීම තමයි උපාදානේ නතර කරගන්න තියෙන පළවෙනි අදියර. පළවෙනි පියවර. ඔය යථාර්ථය දැනගන්න. එතකොට එකක් තේරෙනවා මම මේ කවරක්ද උපාදානය කරගත්තේ? මේ එළියේ මගේ දරුවා කියලා හරි, අම්මා කියලා හරි, ගෙදර කියලා හරි, කුඹුර කියලා හරි, වත්ත පිටිය කියලා හරි, මොන්නම දෙයක් වුණත් Tamanගේ හිත තුල උපාදානය වුණාට පස්සේ ඒ උපාදානය නිසා ඒ උපාදානයේ පදනම් කරගෙන Tamanගෙම හිතයි උපාදානය උනේ මෙතන. එළිය අල්ලගත්ත රූපයක් නැහැ, එළිය අල්ලගත්ත ශබ්දයක් නැහැ. එළියේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම අත්දකින්නකොට මගේම හිත තුලයි ස්කන්ධ ධර්ම පහක් පහළ වුණේ. ඒ ස්කන්ධ ධර්ම පහ. එතකොට රූපයක් Tamanගේ හිතේ ඇතුළේද පහළ වුණේ කියලා ප්‍රශ්නයක් එනවනේ. හරි, වේදනාව, විඳීම, සංඥාව, හඳුන ගැනීම, සංකාර මේ ඔක්කොම හැඟීම් Tamanගේ හිතේ තමයි ඇති වුණේ. රූපය කොහොමද? රූපයක් Tamanගේ හිත තුලින් තමයි උපන්නේ. ඇයි? මෙතන කතා කරන්නේ එළියේ රූපයක් ගැන නෙමෙයි. මෙතන කතා කරන්නේ අර නාම ධර්ම ඇසුරෙන් Tamanගේ රූපයත් වෙනස් වෙනවා. ඒකයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. වේදනාවට, සංඥාවට, සංකාරවලට, විඥානයේ මේ ඔක්කොම නාම ධර්ම මේවා අතගාලා හොයන්න බෑ. අතපොත ගාලා ඒවාට අනුව පින්වත්නි Tamanගේ රූපයත් කම්පණයටපත් වෙනවා මේ මොහොතේ.
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පහළ වුණු විදිය අනුව තමයි රූපේ චලනය වෙන්නේ. මේ රූපේ චලනය වෙනවා. ඒවට අපි නිතර කියනවනේ චිත්තජ රූප කියලා. රූපයත් කම්පණයකට පාත් වෙනවා. රූපයත් සෙලවෙනවා. එතකොට ඒ බඳු සෙලවෙන රූපයක්, ඒ බඳු චලනය වෙන රූපයක් මා තුලයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ මා තුල ක්‍රියාත්මක වෙන ස්කන්ධ ධර්ම ටිකයි මගේ හිත උපාදානය කරගෙන තියෙන්නේ. දැන් මේ එළිය දෙයක් හොයනවා, නමුත් ඇතුලේ ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ කියලා මෙන්න මේක දැනගත්තට පස්සේ අර උපාදානයේ වෙන්න තියෙන එළියේ තියෙන නිමිති හොයන ගතිය Tamanගේ ජීවිතේ ටික අඩු වෙන්න පටන් ගන්නවා. මේ අන්න ඒකයි කිව්වේ චිත්තේන නියතිලෝ. මේ හිතෙන් තමයි ලෝකය හදාගෙන ඉන්නේ. ලෝකය කියලා එළිය හොයන්න දෙයක්වත් නැහැ. හිතින් හදාගත්ත ලෝකයක් තියෙන්නේ. හිතින් හදාගත්ත ලෝකයක් තියෙන්නේ. එතකොට මේ හිතින් හදාගත්ත ලෝකයේ තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ යථාර්ථයේ තේරුම් අරගත්ත තැනක Tamanට තේරෙනවා උපාදානය කියලා ලෝකේ කවර දෙයක්වත් නැහැ. උපාදානය කියලා ලෝකේ අල්ලන්න කවර දෙයක්වත් නැහැ. උපාදානය කියලා සැබෑවටම සිද්ධ වෙන්නේ Tamanගේම හිතින් Tamanගේම හිත උපාදානය කරගන්න එක තමයි පංච උපාදානය කියලා කියන්නේ කියලා ගැඹුරින් තේරෙන්න පටන් ගන්නවා. එතකොට එළිය දෙයක් එක්ක පැටලෙන මොකක් හරි අදහසක් තිබ්බනම් ඒ පැටලීම ඇති වෙන්නේ මගේ හිතින් මේ අවුල හදාගත්තේ. හිතින් අවුල හදාගත්තේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඒකනේ එළියේ දැන් කෙනෙක් මැරුණාට පස්සේ එකම ගමක මිනිහෙක් මැරුණාම ඒ ගෙදර මිනිස්සු කෑ ගහලා අඬනවා. සමහර විට මොන්න තරම් දරුසෙනේ දැන් අපි තුමු දරුවෙක්ම මැරිලා තියෙන්නේ කියලා. දරුවෙක්ම මැරිලා තියෙන්නේ අම්මා තාත්තා කෑ ගහලා අඬනවා. එකම දරුවා කියමුකෝ. හොද්දටම දරුසෙනේ හස තියෙන. දරුවගේ කෙස් ගහකට මොකක් හරි වුණත් නිකන් හදවතට දැනෙන අම්මා කෙනෙක් වුණත් ඔතනට ගියා කියලා අඬන්නේ. අර අඬන සද්දෙට නිකන් මොකක් හරි පොඩි කඳුලක් එන්න පුළුවන් අනේ පව් කියලා. නමුත් එයාට ඒ බඳු දුකක් ඇති වෙන්නේ ඇයි? ඒ මැරුණු දරුවා පදනම් කරගෙන එයා තුල මේ උපාදානීය ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයාට උපාදානීය ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ එයාගේ දරුවා කෙරේ. එතකොට මේ දරුවා මිය යාමේ අරුබුදේ නම් මුළු ගමම අඬන්න එපාය. නෑනේ. ඒ ගෙදර අය විතරනේ අඬන්නේ. අනිත් අය තනිය අපොයි කියලා නිකන් කම්බලට අත තියාන බලාගෙන ඉඳී. මොකද්ද මේ උනේ කියලා. උපාදානීය ස්වභාවයට මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවයේ ධාරිතාවයට අනුව තමයි දුකේ පරිමාව තීරණය වෙන්නේ. ඥාති කෙනෙකුට තව ටිකක් ඇඬෙන්න පුළුවන් අපරාධෙ මෙහෙම උනේ කියලා. අම්මට තාත්තට නිකන් සිහි නැති වෙන්න පුළුවන්. අන්න බලන්න. ඒ රූපේ පවා වෙනස් වෙන විදිය. කලන්තය හැදෙන්න පුළුවන්. සමහරට ඒක දරා ගන්න බැරුව හෘදයාබාධයක් වගේ දෙයක් වුණත් වෙන්න පුළුවන්. මේ ඊට පස්සේ මේ රූපේට විවිධ මේ තමාගේ ස්කන්ධ නාම රූප ධර්මයන්ට ඒ අත්දැකීම පදනම් කරගෙන නොඑක් ආකාරي උපාදානීය දුක මතු වෙනවා. එහෙමනම් මේ මතක තියාගන්න මේ ලෝකේ එළියේ දේවල් මත උපාදානය කියලා ස්වභාවයක් පනවන්න බෑ. මේ ස්කන්ධයන් පහම Tamanගේ හිත තුලින් පැන නගින ස්වභාවයක්. ඔක්කොම හැඟීම් ටිකක් පින්වත්නි. එතකොට දැන් මේකේ ඊළඟට අහන කාරණේ තමයි උපාදානයේ සිදු නොකර ජීවිතේ ගත කරන්නේ කොහොමද? ඒක ගත කරන්න රහත් වෙන්න වෙනවා. සාමාන්‍ය කෙනෙක් මේ සත්‍ය තේරුම් අරගෙන සිටීමම සෑහෙනවා. හැබැයි ඊට පස්සේ අර අපි මුලින්ම කිව්ව විමුක්ති පරිපාචනීය ධර්ම තියෙන්නේ. අන්න ඒ විමුක්ති පරිපාචනීය ධර්ම ටිකෙන් ටික දියුණු කරනකොට මේ සත්‍ය Tamanගේ ජීවිතේ හැම මොහොතකම දකින්න පුළුවන් විදිහට ස්ථාවර වෙනවා. දැන් මේ කතාව බණ ටික අහගෙන ඉන්න වෙලාවේ නම් තේරෙනවා. මේ බණ ඇහෙන වෙලාවේ යම් අදහසක් ගන්න පුළුවන්.
නමුත් බණ ඉවර වුණාට පස්සේ ඒ අදහස එතනම යට යනවා. එතකොට ජීවිතය අර සුපුරුදු පරිදි ජීවිතයට විවෘත වෙනවා. ඔය උපාදානිකවට ඕක ඉතින් ඇත්ත තමයි කියලා ඒ වෙලාවට පිළිගන්නවා. දැන් මේ බණ ඇහෙන වෙලාවට ඔය ඔබ වහන්සේලා කියන එකේ ඇත්තක් තියෙනවා කියලා හිතෙනවා. එතනින් පස්සේ ආයෙත් අර පරණ කාමභෝගී ජීවිතයට මෙයාගේ ජීවිතේ විවෘත වෙනවනේ. ඒ විවෘත වෙනකොට ආයෙත් අර පරණ ක්‍රියාවලියම නැවත මතුවෙනවා. ඕක තමයි සාමාන්‍ය කෙනෙක්ගේ චර්යාව. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ විමුක්ති පරිපාචනීය ධර්ම තුල ශක්තිමත් වෙනකොට මේ යථාර්ථය Tamanගේ ජීවිතේ කොටසක් වෙනවා. ස්ථාවර වෙනවා. ඒකට අදාළ වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒකට පළවෙනියෙන් නැගී සිටින වීරිය. දැන් මේ කතාව තේරුම් අරගෙන මේක සත්‍යයි, මේ සත්‍ය වෙනුවෙන් නැගී ඕන කියලා මම මායාවකට අහුවෙලා බොරු ප්‍රෝඩාවකට අහුවෙලා හිටියේ මේ කතාව ඇත්ත, මේ වෙනුවෙන් මම නැගී ඕන, මම මගේ ජීවිතය තුළ මේ සත්‍ය ස්ථාවර කරගන්න ඕන කියලා ඔන්න නැගී හිටීමක් ඇති කරගන්න ඕන. නැගී සිටීමේ වීරියක් හදාගන්න ඕන. ඔයකනේ කියන්නේ අර උට්ඨානමතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ කියලා. සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝභි වඩ්ඩති කියලා. නැගී සිටින වීරියෙන් යුක්ත නම් උට්ඨානවතෝ සතිමතෝ හොඳට මේ ගැනම සිහිය පවත්වනවා නම් මේ උපාදානය කියන්නේ මේ බඳු තත්ත්වයක් කියලා මේ ගැනම සිහිය පවත්වනවා නම් සුචිකම්මස් ඊට අනුව එයාගේ කායික වාචසික මානසික චර්යා ගොඩනගාගෙන තියෙනවා නම් ඔන්න උපාදානයේ සිදු නොවන විදිය. උට්ඨානවතෝ නැගී සිටින වීරිය තියෙනවා නම් එතකොට නැගී සිටින වීරිය හදාගන්නේයි මේ කතාව සත්‍යයි. මේ සත්‍ය වෙනුවෙන් මම නැගී හිටින්න ඕන. මමත් පුහුණු කරගන්න ඕන. මේ බණ ටික අහලා මෙතනින් නතර කරන්න හොඳ නැහැ. මේ කතාව ඔස්සේ මේ මතුවෙච්ච මගේම හිත මම මගේ හිතෙන් උපාදානය කරගෙන ලෝකේ උපාදානය වුණා කියලා රැවටිලා හිටියට ඇත්තටම බලාගෙන යනකොට මගේ දරුවා, මගේ ගෙදර, මගේ වාහනේ කියලා දකින රූපයත් මේ මගේ කටහඬ, අම්මගේ කටහඬ, බිරිඳගේ කටහඬ, අහවල් ගායකයාගේ කටහඬ කියලා බාහිර ශබ්ද උපාදානය කරගෙන හිටියත්, ගඳ සුවඳ උපාදානය කරගෙන හිටියත්, මේ නොයෙක් රස උපාදානය කරගෙන හිටියත් ඇත්තටම උනි මගේ හිත තුලින්ම උපාදානය කර ගැනීම. මොකද මේ හැම අත්දැකීමක් තුළම මගේ අභ්‍යන්තරේමයි මේ ස්කන්ධ ටික පහළ වුණේ කියලා හොද්දට තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් ගත්ත කෙනා තුළ යම්තාක් අර ශ්‍රුතමය වශයෙන් ගොඩනගාගත්ත ඥානයක් නුවණක් තියෙනවනේ. ඒ නුවණත් එක්ක ඒක Tamanගේ ජීවිතයෙන් හදවතින් Tamanගේ හිතින් දැක ගන්නට නම් උට්ඨානවතු නැගී සිටින වීරියක් හදා ගන්න ඕන. නැගී සිටින වීරියක්. සතිමතෝ හොද්දට මේ විමුක්ති පරිපාචනීය ධර්ම තමයි මේ කියන්නේ. මේ යථාර්ථයේ තේරුම් ගැනීම පිණිස විමුක්ති පරිපාචනීය දහම් කොටාසේ තමයි මේ පැහැදිලි කරන්නේ. හොද්දට සතිය හදා ගන්නවා. මොකක් ගැනද? නාම රූප ධර්ම ගැන සතිය හදා ගන්න. මේකම තමයි සතිපට්ඨානයි කියලා කියන්නේ. සතිපට්ඨානයි කියන්නේ නාම රූප පිළිබඳ පළල්ව Tamanගේ නුවණ මෙහෙව ගන්නමා කියන එකනේ. එතකොට සතිමතෝ කියලා කියන්නේ නාම රූප ධර්මයන් පිළිබඳ බොහොම යථාර්ථවාදීව නුවණ හසුරුව ගන්නවා. යථාර්ථවාදීව නුවණ හසුරුව ගත්තට පස්සේ සතිමතෝ හොඳට සිහිය පවත්වනවා. සිහිය හොඳට පවත්වනවා. එතකොට සිහිය හොඳට පවත්ව ගන්නකොට සිහිය පවත්ව ගත්ත තැනක උට්ඨානවතෝ සතිමතෝ හොඳට සිහියත් පවත්ව ගන්නවා සතිපට්ඨානය තුල කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මා. මේ නාම රූප ධර්ම. මේ කියන්නේ පංචස්කන්ධය පිළිබඳ සිහිය පවත්ව ගන්නට කියන එකම තමයි සතිමතෝ කියලා කියන්නේ. ඇයි? සතර සතිපට්ඨානය තමයි සම්මා සති කියලා කතා කරන්නේ. සතිපට්ඨානෙන් පැහැදිලි නුවණ හදා ගන්න උත්සාහ කරන්නේ කුමක් ගැනද? පංචස්කන්ධය ගැන. හොඳට බලන්න. කායානුපස්සනාවෙන් රූපය ගැන. වේදනානුපස්සනාවේ වේදනාව ගැන, වේදනා ස්කන්ධය ගැන, රූප වේදනා, ඊට පස්සේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන. චිත්තානුපස්සනාවෙන් පින්වත්නි සම්පූර්ණයෙන්ම
අපි චිත්තානුපස්සනාව වඩන්නේ සංඥා කියන්නේ හිත තුළ උපදින ස්වභාවයක්. ඊට පස්සේ විඥානය කියන ස්වභාවයත් ගැන නුවණ හදාගන්න. ඊට පස්සේ ධම්මානුපස්සනාවෙන් කරන්නේ සංකාර පිළිබඳ ගැඹුරු අවබෝධය හදාගන්න. එහෙමනම් පංචස්කන්ධය පිළිබඳවම ඒ තැනදී නුවණ හදා ගැනීම පිණිස තමයි සතිපට්ඨානය කියලා එකක් පෙන්වන්නේ. උට්ටානවතෝ සතිමතෝ සතිපට්ඨාන ඉලක්කේ පංචස්කන්ධය පිළිබඳ ගැඹුරු නුවණ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න එකනේ. සතිමතෝ සුචිකම්මස්ස කියලා කියන්නේ බොහෝම පිරිසුදු ක්‍රියාකාරකම් වලින් යුක්ත වෙනවා. ඒ කියන්නේ මොනවද ක්‍රියාකාරකම්? සිතින් කයෙන් වචනින් තව දුරටත් කර්ම සකස් නොවන විදියට පිරිසුදුව ක්‍රියාකාරකම් ගොඩනගා ගන්න. නිසම්මකාරිනෝ නුවණින් විමසමින් හැම වෙලාවකම පින්වත්නි තමන්ගේ ජීවිතය විමර්ශනයක් තියාගන්නවා. සංවර භාවයක් තියාගන්නවා. සංයතස්සච ධම්ම ජීවිනෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුවම තමන්ගේ ජීවිතයේ දිහා බලනවා. අර පිරිසිදු අහත්පස ආලෝකමත් වෙච්ච ප්‍රඥාවකින් තමන්ගේම ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීම දිහා බලනවා. අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති. අන්න ඒ පුද්ගලයාට කියනවා අප්‍රමාදී පුද්ගලයා කියලා. ඒ අප්‍රමාදී පුද්ගලයාගේ කීර්තිය ඉහළට මතුවලා එනවා. ආයේ තමයි නිකලෙස් උත්තමයාගේ ස්වභාවය. එතකොට මේක ඇස්සේ නිවන ගැන කතා කරගන්න බැරිද මේ ගාථාව ඇස්සේ පැය ගාණක් බණ කියන්න පුළුවන්. එතකොට ඒකේ උට්ටානවතෝ කියන එක ඇස්සේ පැය ගාණක් කියන්න පුළුවන්. එතකොට විමුක්ති පරිපාචනීය ධර්ම තුල මේ වැඩපිළිවෙල Tamanගේ ජීවිතයෙන් දකින්න නම් මේ බණෙන් අහගත්ත ටික දකින්න නම් එයා පින්වත්නි හොද්දට ආරම්භ කරන වීරියක් හදා ගන්න ඕන. ඒකට අපි කියන ආරම්භ ධාතු කියලා. ඊට පස්සේ පින්වත්නි ඒ ධර්මයේ ඉදිරියට පවත්වගෙන යන්න වීරියක් තියෙන්න ඕන. ඒකට කියනවා නික්කම ධාතු කියලා. ඊළඟට ඒ ආධ්‍යාත්මික පිළිවෙත තුල අර සතිපට්ඨානේ නම් මොකක් හරි කරන භාවනාවක් තුල නිරත වීමෙන් මොන්න සම්බාධකාවත් ඒවා කඩාගෙන බිඳගෙන ගලවගෙන පෙල්ලගෙන ඉස්සරහට යන වීරියක් තියෙන්න ඕන. පරක්කම ධාතු. තාම ධාතු. ස්ථාවර වීරියක් තියාගන්නවා. මොන්න ප්‍රශ්නියාවත් මොළ හැල හැප්පිල්ලාවත් නතර කරන්නේ නැහැ කියලා ස්ථාවර වීරියක් හදා ගන්නවා. තිති ධාතු. පිහිටි වීරියක් හදා ගන්නවා. පිහිටපු වීරියක් හදා ගන්නවා. උපක්කම ධාතු. උපායශීලී වීරියක් හදා ගන්නවා. සමහර තැන්වලදී උපායශීලී වෙන්න ඕන. උපායශීලී වීරියක් හදා ගන්නවා. මෙන්න මේ විදියට Tamanගේ ජීවිතයේ උට්ටානවතෝ කියන ස්වභාවය තුලින් නැගී හිටියොත් අන්නේ නැගී හිටින පුද්ගලයා තුල මේ බණ ටිකෙන් අහගත්ත දහම් කාරණය Tamanගේ ජීවිතය තුල ස්ථාවර කරගන්න පුළුවන් ස්වභාවයක් Tamanගේම හිත තුල Tamanගේම චිත්ත සංතානය තුල පින්වත්නි උද්ගත වෙන්න පටන් ගන්නවා. එතකොට මේ විදියට අපි දක්ෂතාවයක් හදාගත්තොත් මේ දක්ෂතාවයේ තුල තමයි පින්වත්නි ශ්‍රාවකයාට එයාගේ ජීවිතයේ අවබෝධයේ පැත්තට තහවුරු කරගන්න තියෙන්නේ. එහෙමනම් මේ බණ වලින් අහගත්ත මේ පංච උපාදානීය කියන එක මේ උපාදානීය ස්වභාවය Tamanගේම හෘද සාක්ෂිය තුලින් දැක ගන්න මට්ටමට ගොඩනගා ගන්න තමයි විමුක්ති පරිපාචනීය ධර්මවල උපකාරය තියෙන්නේ. එතකොට එයාට තේරෙනවා මේ නාම රූප ධර්මයන්ගේ යථාර්ථය කුමක්ද කියලා. ඒ යථාර්ථය දැනගන්නකොට මොකද්ද වෙන්නේ? දැන් මුලින්ම මේ කතාව අහගෙන දැනගත්ත කෙනෙක් එයා ආදුනිකයි නම් එයා කාලයක් තිස්සේ මෙබඳු වැඩපිළිවෙලක් තුල අවතීර්ණේ වෙලා නැත්තම් මේ කතාව පළවෙනි වතාවට මුලින්ම අහගත්ත කෙනෙකුට පින්වත්නි සම්පූර්ණයෙන්ම මේකේ යථාර්ථයේ මූලික දැනුම විතරයි එන්නේ. ඔව් කියන එක ඇත්ත. උපාදානය කියලා එළිය එකක් අල්ලන හිටියට Tamanගෙම හිත තමයි උපාදානය කරගෙන ඉඳලා තියෙන්නේ. මූලික දැනුමක් එනවා.
ඔතනින් ඉස්සරහට යන ශ්‍රාවකයාට අපි කියනවා සේක කියලා. සේක පටිපදාවට බැහැගත්ත කෙනා කියලා. සේක පටිපදාවට බැහැගත්ත කෙනාට එයා කොහොමද ලෝකේ අත්දකින්නේ? සේක පටිපදාවට බැහැගත්ත කෙනාට අර මූලික දැනුම තව දුරටත් විහිදිලා පේනවා. ඇත්ත මේකමයි සත්‍ය. මේකමයි සත්‍ය. මෙතනමයි අවුල ලියා ගන්න තියෙන්නේ කියලා ස්ථාවර භාවයකට එනවා. මේ උපාදානයෙන් නිදහස් වීම තුලමයි චේතෝ විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් කියන මේ රහතන් වහන්සේගේ චිත්තසංතානය තුල වාසය කරන ස්ථාවර ශ්‍රාවක භාවයක් ගොඩනගෙන්නේ මේ තුලින්මයි කියලා පැහැදිලි නුවණක් දැනුමක් එනවා. අරහත්වයට පත්වෙච්ච කෙනාට රහත් වුණාට පස්සේ ඒ රහත් වෙච්ච උත්තමයාට පින්වත්නි ඒ අරහත්වයේ තුල ඒ අවබෝධය තුල තහවුරු වෙච්ච කෙනා තමා තුල ඇතිවෙන ස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇලෙන්නෙත් නැහැ, බැඳෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. උපාදානෙන් වෙන් වෙලා වාසය කරනවා. අන්න බලන්න. එයාගේ ස්වභාවය මොකද්ද? ඒ අරහත්ත්වයට පත්වෙච්ච උත්තමයාගේ ස්වභාවය තමයි ඒ පංචස්කන්ධ ලෝකයක් පහළ වෙනකොට සාමාන්‍ය කෙනෙකුට වෙන දේ තමයි එයාට උපාදානීය වෙනවනේ. නමුත් දැන් මේ ශ්‍රාවකයාට එහෙම උපාදානීය ස්වභාවයක් නැහැ. එයා මේ ගැන සම්පූර්ණ මුල්ල ඉඳලා අග්ගට මේ කතාවේ යථාර්ථය හොඳින්ම දන්න කෙනෙක්. හොද්දටම මෙයාට තේරෙනවා. ඒ හොඳින්ම දන්න කෙනෙක් නිසා ඒ උත්තමයාට පින්වත්නි මේ ස්කන්ධයන් කෙරෙහි ඇලෙන්න හේතු ඉතිරි වෙන්නේ නැහැ. නිකන් දත් මිටි කාලය නොඇලී ඉන්නව නෙමෙයි. ආපෝ මේකට ඇල්ලුනොත් එහෙම මම ලොකු අමාරුවක වැටෙනවා කියලා හිතාගෙන නෙමෙයි. මේ යථාර්ථයේ පැහැදිලිව දැක්කට පස්සේ මොකද්ද මේක ඇලෙන්න තියෙන්නේ කියලා මේක ඇලිලා ඉන්නවනම් මොන මෝඩයෙක්ගේ වැඩක්ද කියලා ඒ අවබෝධයට පත්වෙච්ච උත්තමයාට දැනෙන්න පටන් ගන්නවා. තමන්ගේම හිතට දැනෙන්න පටන් ගන්නවා. නැතුව බලින් ඇලෙන්නේ නැතුව ඉන්නව නෙමෙයි. අර සීලයෙන් එහෙම උදව්ව හදාගන්නේ ප්‍රාණඝාතේ නොකර ඉන්න තැනකටනේ. එතකොට සීලයක තියෙන තහංචිය පදනම් කරගෙන එයා නොවැළකී ඉන්නවනේ. ඒ වැළකී ඉන්නවා. දැන් මෙතන එහෙම එකක් නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ යථාර්ථ අවබෝධය ඇති වුණාට පස්සේ මොකටද ඇලෙන්න තියෙන්නේ? ඇලෙනවා කියලා මම මොකටද දැන් ඇලෙන්නේ? බැඳෙනවා කියලා මම දැන් මොකටද බැඳෙන්නේ? මම ගැටෙනවා කියලා මම මොකටද ගැටෙන්නේ? මේ හුදු ස්කන්ධ ධර්ම ටිකක් සමුදය වී නිරුද්ධ වී යනවා විතරයි. ඉතින් මේ ස්කන්ධ ධර්ම ටිකක් අහන දකින දැනෙන හිතන ලෝකයේ තුල මේ ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි නම් තියෙන්නේ. ඒ බඳු තැනක මම මොකටද ගැටෙන්නේ? මොකක් එක්කද ගැටෙන්නේ? ගැටෙන්න මොනවාරි ස්ථාවරව පවතිනවා නම් අපි ගැටෙමු. ඇලින දේ ස්ථාවරව පවතිනවා නම් අපි ඇලෙමු. නමුත් නිරන්තරයෙන්ම ස්කන්ධයන්ගේ යථාර්ථය තමයි ඇලෙන්නවත් බැඳෙන්නවත් ගැටෙන්නවත් හේතුවක් නැහැ. ඇලෙන්න බැඳෙන්න ගැටෙන්න හේතුවක් නැති තැනක පින්වත්නි ඒ උත්තමයා නිරන්තරයෙන් කල්පනා කරන්නේ කොහොමද? ඒ උත්තමයා නිරන්තරයෙන් කල්පනා කරන්නේ ඇලෙන්නවත් බැඳෙන්නවත් ගැටෙන්නවත් හේතුවක් නැත්තම් වෙන්ව වාසය කිරීම විනා කවරක් කරන්නද? අන්න එතන උපාදානයක් නෑ. ඇයි වෙන් වෙලා? උපාදානය කියන්නේ බැඳිලා. දැන් මෙතන වෙන් වෙලා වාසය කරනවා. වෙන් වෙලා වාසය කරනවා. දැන් එතකොට මෙතන පින්වත්නි කර්මයක් හැදිලා විපාක ස්කන්ධයන් දැන් හැදින්නේ. ඒකයි ඒ පංචස්කන්ධයේ ලෝකයෙන්
පංච උපාදානස්කන්ධයෙන් වෙන් වෙලා ඇලෙන්නෙත් නැතුව බැඳෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මුලා වෙන්නෙත් නැතුව වෙන් වෙලා වාසය කරනකොට ඒ වෙන් වෙලා වාසය කිරීම තුල පින්වත්නි කර්මය හැදිලා විපාක ස්කන්ධයන් දැන් මෙතන ගොඩ නැගින්නේ නැහැ. විපාක ස්කන්ධයන් ගොඩ නැගින්නේ නැහැ. එතකොට මේ විපාක ස්කන්ධයන් ගොඩ නැගින්නේ නැති තැනක එයා මේ ස්කන්ධයන් පිළිබඳ තවදුරටත් පුළුල්ව නුවණ හදා ගන්නවා. එතකොට දැන් මේ ජීවිතයේ තුලදී මේ උපාදානයෙන් වෙන් වෙලා වාසය කරන්නේ කොහොමද කියන මාතෘකාවට අදාළව මේ දේශනාව කතා කරනවා නම් අපිට මෙන්න මේ වාක්‍ය බැහැර කරලා කතා කරන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද? මේ සියලුම දේවල් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සියලුම දේවල් නිරන්තරයෙන් මානසිකාරය කරන්න ඕන මොන විදියටද? ඇලෙන්නේ බැඳෙන්නේ නැතු උපාදානී වෙන්නේ නැතු වාසය කරනවා නම් කොහමද? තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේ ධර්මයන් මේ පංච උපාදානස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන්ම අනිච්චතෝ ඔන්න නිතර කල්පනා කරන්න ඕන විදිය. ඇයි මේව වහා නැති වෙලා යනවා. දුක්ඛතෝ දුක් වශයෙන් රෝගතෝ රෝගයක් වශයෙන් ගණ්ඩතෝ ගඩුවක් වශයෙන් සල්ලතෝ හුලක් වශයෙන් ගණ්ඩතෝ සල්ලතෝ හුලක් වශයෙන් අගතෝ දුකක් වශයෙන් ආබාධතෝ ආබාධයක් වශයෙන් පරතෝ තමන්ට අයත් නොවන දෙයක් වශයෙන් පරතෝ පලොක්කොතෝ ඒ කියන්නේ පින්වත්නි මේ ආබාධයක් වශයෙන් ඊට පස්සේ කියනවා මේ තමන්ට අයති නොවුණු දෙයක් වශයෙන් පලොක්කොතෝ විනාශ වන දෙයක් වශයෙන් ශුඤ්ඤතෝ ශූන්‍ය දෙයක් වශයෙන් තණ්හා මාන දිට්ඨි වශයෙන් මම මගේ ආත්මය වශයෙන් ගන්න දෙයක් නැහැ හිස් කියන ස්වභාවයෙන් අනත්තතෝ අනාත්ම වශයෙන්ම නිරන්තරයෙන් දකින්න ඕන කියනවා. අන්න එතකොටයි තව දුරටත් උපාදානයේ නොවි ඊටාම මදහත් සිතකින් ලෝකයට විවෘත වෙන්න පුළුවන් වෙන්නේ. මදහත් සිතකින් ලෝකයට විවෘත වෙන්න පුළුවන් වෙන්නේ. ඒ විදියට වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තමන්ගේ ජීවිතය තුලදී පින්වත්නි සෝතේහි ධම්මේහි චිත්තං පටිවාපේති. ඒ ස්වභාවයෙන් යුතු දේවල් හිත බැහැරට ගන්නවා. එතනින් හිත අයින් කර ගන්නවා, බැහැරට ගන්නවා. සෝතේහි ධම්මේහි චිත්තං පටිවාපෙත්වා. සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද? එයාගේ ජීවිතේ සංකාරයන්ගේ සංසිඳීමක් ඇද්ද? සියලු කෙලෙස් උපදීන්ගේ දුරුවීමක් ඇද්ද? දැන් අර මේ ස්කන්ධයන් පදනම් කරගෙන කෙලෙස් ධර්මයන් ඉපදුනා නම් දැන් ඒ උපදීන් ඇති වෙන්නේ නැහැ. ස්කන්ධයන් පිළිබඳ යම්කිසි තණ්හාවක් ඇති වුණා නම් දැන් ඒ තණ්හාව පින්වත්නි මෙතන උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරන ඒතං සන්තං ඒතං පනීතං මෙයයි ශාන්ත. ඒතං සන්තං ඒතං පනීතං මෙයයි ප්‍රනීත. ඒතං සන්තං ඒතං පනීතං යද්දිදං සබ්බ සංකාර සමතෝ සබ්බූ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. උපාදානයේ සනීපයි සැපයි කියලා හිතුණට උපාදානෙන් වෙන් වෙච්ච තැනක
ඒ සංකාර ධර්මයන්ගේ හිතට ගලාගෙන නොයීම නිසා හිත තුළ උද්ගත වෙන යමක් සැපයි ශාන්තියයි කියලා ස්වභාවයේ යම් වෙලාවක මේ ක්‍රමානුකූලව ඉදිරියට යන බුද්ධ ශ්‍රාවකයා දැක්කොත් මේ தත්ත්වය Tamanගේ හිත තුලින්ම අත්දැක්කොත් ස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම රෝගයක් ගඩුවක් හුලක් අනුන්ට අයිති දෙයක් විනාශ වන දෙයක් ශූන්‍ය දෙයක් අනාත්ම දෙයක් වශයෙන් ස්කන්ධයන් පිළිබඳ යම් ශ්‍රාවකෙක් දැක්කොත් ඒ දකින ශ්‍රාවකයා තුල පින්වත්නි ඒ හිතේ නිදහස් භාවයත් එක්ක මේ උපාදානින් නිදහස් වෙච්ච තැනක අත්දකින්න බොහොම ශාන්ත ප්‍රණීත ස්වභාවය පිළිබඳව අත්දැක්කට පස්සේ පින්වත්නි ඒ පුද්ගලයාගේ ජීවිතය තුල ඒතන් සන්තං ඒතම් පනිත මෙයයි ශාන්ත මෙයයි ප්‍රණීත කියලා යාටම තේරෙන්න පටන් ගන්නවා. එතකොට අර උපාදානීය තුල තිබ්බ ශාන්ත ප්‍රණීත භාවය තුල දුකත් ලුහු බැඳ දැන් මෙතන ශාන්ත ප්‍රණීත භාවයේ අර උපාදානීය නිසා ඇති වෙච්ච ශාන්ත ප්‍රණීත භාවයෙන් ගත්තොත් එimhe ලක්ෂයෙන් පංගුවක්වත් ඒක වටින්නේ නැහැ. මෙයයි ශාන්ත මෙයයි ප්‍රණීත කියලා මේ එයාට හොඳට Tamanගේ හිතින්ම දකින්න ලැබෙනවා. ඒතන් සන්තං ඒතම් පනිතං යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. එතකොට මේ විදියට දකිනකොට අමෘත ධාතුව තුල යාගේ හිත පිහිටනවා. මොකක්ද අමෘත ධාතුව? අමෘත ධාතුව තමයි නිර්වාණය. මේ උපාදානයේ සදාකාලිකවම නැති තැන. අර අපි මුලින්ම දේශනාවේ කිව්වේ මොකක්ද වචන දෙකක්? චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා. මේ උපාදානෙන් නිදහස් වෙච්ච තැන. ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. සම්පූර්ණයෙන්ම තණ්හාව ක්ෂය වීමක් ඇද්ද? ඇල්මක් ඇද්ද? නොඇල්ම දුරු වීමක් ඇද්ද? තණ්හාවේ නිරෝධයක් ඇද්ද? නිවනක් ඇද්ද? මෙයයි ශාන්ත මෙයයි ප්‍රණීතයි කියා අමෘත ධාතුව තුල හිත පීඨව ගන්නවා. ඒ අමෘත ධාතුව තුල පිහිටලා ඉන්නකොට අර උපාදානේ නැතුව ඉන්නකොට පින්වත්නි ඒ හිත තුල සම්පූර්ණයෙන් ආශ්‍රවයන්ගේ ක්ෂය වීමටපත් වෙනවා. සම්පූර්ණයෙන් ආශ්‍රවයන්ගේ ක්ෂය වීමටපත් වෙනවා. එතකොට ඒ ආශ්‍රවයන්ගේ ක්ෂය වීමට යාගේ හිතපත් වුණාට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අන්න එබඳු ස්වභාවයක් තුල තමයි සීල සමාධි ප්‍රඥාවේ පරිපූර්ණ අර්ථයේ වෙච්ච පරිපූර්ණ ඉලක්කයේ වෙච්ච පංච උපාදානස්කන්ධයෙන්ම එයාට නිදහස් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. සම්පූර්ණ පංච උපාදානස්කන්ධයෙන් මෙයාට එයාගේ හිත නිදහස් කරගන්න අවකාශය ලැබෙනවා. එතකොට මේ සම්පූර්ණ පංච උපාදානස්කන්ධයෙන්ම යාගේ හිත නිදහස් වෙච්ච තැනක තමයි පින්වත්නි අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන්නේ. එතකොට මේ පිළිබඳ ගැඹුරින් තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් ගත්ත ශ්‍රාවකයා තුළ ඒ පඤ්ඤා විමුක්තියත් චිත්ත විමුක්තියත් අත්දකින්න පුළුවන්. එදා භාග්‍යවතුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සූකර කතලෙනේදී බොහොම හුදෙකලාවේ වැඩ හිටියා. ඒ වැඩ ඉන්නකොට එදා බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ පවන් සැලුවා. සූකර කතලෙනේදී සාරිපුත්තයන් වහන්සේ පවන් සලසල ඉන්නකොට දීඝනක කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණියාම බුදුරජාණන් වහන්සේ මේ උපාදානය පිළිබඳවත් එදා ප්‍රධාන වශයෙන් වේදනාව සම්බන්ධවත් වේදනාව ඇතුළත්ව ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය ගැන බණ කිව්වා. පවන් සැලුවේ සාරිපුත්ත හාමුදුරුවෝ. සාරිපුත්තයන් වහන්සේ මේ ගැන මනසිකාරය කළා පවන් සලසල. බණ කිව්වේ කාටද? බණ කිව්වේ දීඝනක කියන පරිබ්‍රාජකයාට. අහගෙන හිටියේ සාරිපුත්තයන් වහන්සේ. දේශනාව ප්‍රතිඵල සහිතයි. සාරිපුත්තයන් වහන්සේ
ගිජ්ජකූට පර්වතයේ සූකරකත ලෙනේදී දීගණක පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධයන්ගේ යථාර්ථය කියලා දෙද්දී කොහමද අර අපි මුලින් කියපු අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධෝ පරතෝ පලොක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති කියලා මේ වේදනාව ප්‍රධාන කරගෙන ස්කන්ධයන් ගැන කියද්දී ඒක අහගෙන ඉද්දී ඇත්ත ස්කන්ධයන් මොහොතක්වත් ඇලිය යුතු දේවල් නෙමෙයි කියලා අවබෝධය තුල හිත පිහිටවාගෙන සාරිපුත්තයන් වහන්සේ අරහත්වයට පත් වුණා. දීඝනක සෝතාපන්න වුණා. එහෙමනම් ඔබ මතක තියාගන්න මේ උපාදානයේ පිළිබඳ ගැඹුරින් අවබෝධ කරගන්නකොට තමන්ගේ හිත තුළ ඇතිවෙන ක්‍රියාවලියක් කියන එක පැහැදිලිව දැකලා මේවා නිර්තුරුව හටගෙන නිරුද්ධ වී යන දේවල් වශයෙන් තේරුම් ගත්තාම තමන්ගේ වසඟේ පවත්වන්න බැරි බව තේරුම් ගත්තාම ඒ තේරුම් ගැනීමමයි උපාදානයේ නොකර ජීවිතය ගෙවන්න තියෙන්නේ. නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න අමාරු වුණත් අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න අමාරු වුණත් එදිනෙදා ජීවිතයට පවා මේක උදව්වක්. ඒ නිසා මේ බඳු විදියට හැම ගෘහස්ත ශ්‍රාවකයෙක්ම හිත වඩන එකයි වටින්නේ. හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ බත්තර මුල්ලේ පදිංචි වරලත් ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල කතිකාචාර්ය ආචාර්ය අජිත් බන්දුල වනසිංහ මැතිතුමන්ගේ දායකත්වයෙන් දේශනාව සිද්ධ කරන්නේ. අපි එතුමාට අනුමෝදන ආශිර්වාද කරනවා. නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දිගාසිරි සම්පත්තිය, කායික මානසික යහපත සැලසේවා. මෙලෝ පරලෝ ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. අරමුණ විදියට බණ්ඩාරවෙල බිඳුණු වැව මනහර නිවසේ පදිංචිව සිටි ආදරණීය මවවන ආචාර්යිනී ලීලා වනසිංහ මැතිණිය පරලෝ සැපත් වී දෙවසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ වගේම එහිම පදිංචිව සිටි ආදරණීය පියතුමන් වන ජ්‍යෙෂ්ඨ විදුහල්පති එම් වනසිංහ මැතිතුමන් පරලෝක වශයෙන් එතුමාටද අනුමෝදනා කිරීමේ පින්කමක් හැටියටයි දේශනාව සිද්ධ කරන්නේ. මව සහ ආදරණීය පියතුමන් ඇතුළු සංසාරගතව මියගිය සියලුම ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සාංශාරික ජීවිතේ වඩා යහපත් කරගනිත්වා. මේ උතුම් වූ කුසලානිසංසයන් බලවත් වීම තුලින් ජාත්‍ය ආදී දුක් වලින් නිදහස්ව ලබන උතුම් අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේ මේ සියලු දෙනාටත් ජීවත්ව සිටින ගිහි පැවිදි සියලුම දෙනාටත් මේ උතුම් කුසල් උපකාර වේවා. ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා ඔබ හැම දිනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සියලු දෙවියන්ටත් මේ කුසල් උපකාර වේවා. සියලු දෙවියෝ අප රකීවා, රට රකීවා, සම්බුද්ධ ශාසනය රකීවා, ගෞතම බුදු සසුන රකීවා. සියලු දෙවියන්ටත් ඔබ අප හැම දිනාටමත් මේ බුද්ධ ශාසනයේදීම වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම ඔබ සියලු දෙනාටත් මියගිය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් මේ කුසල් උපකාර වීම තුළ අවීචිය පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් සියලු දෙවියන්ටත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් දායකත්වයේ දරූ ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල කතිකාචාර්ය ආචාර්ය අජිත් බන්දුල වනසිංහ මැතිතුමන් ප්‍රධාන හැම දිනාටමත් මියගිය මෑණියන් පියාණන් ප්‍රධාන සියලු ඥාතීන්ටත් ධර්මාවබෝධ වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං